හරි අපි පටන් ගමු අන්තර්ජාල නියමාවලිය කියන එක. අන්තර්ජාල නියමාවලිය ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියලා කියනවා. අපි කෙටියෙන් කියනවා IP කියලා. IP. පොලිසියේ ඉන්නේ නේද? එතකොට ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන එක IP කියන්නේ. මේකෙන් සිද්ධ වෙන්නේ දත්තවල ප්‍රමාණය තීරණය කරන එක වැඩක් තමයි. ඒ කියන්නේ දත්ත කොහොමද කොයි ප්‍රමාණවල දත්ත කොටස්ද පැකට් වලට කඩනවා කියලා අපි කියවනේ. දැන් මේ මැක්සිමම් ට්‍රාන්ස්මිෂන් යුනිට් කියලා කියන්නේ මැක්සිමම් ට්‍රාන්ස්මිෂන් යුනිට් MTU සයිස් එක තීරණය කරන එක IP වල වැඩක්. ප්‍රොටෝකෝල් එකක්. සාමාන්‍යයෙන් ප්‍රොටෝකෝල් එකක් කියන්නේ නීතියක්නේ. නියමාවලියක් කියන්නේ නීතියක්. කොහොමද යවන්නේ කියන එක. අන්තර්ජාලයේ දත්ත කොහොමද පැකට් ලෙස කුඩා කොටස් වලට කඩලා යවන්නේ කියන කාරණේ මේ තේරුම් කරලා දෙන්නේ අපි ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් වලින්. එතකොට අන්තර්ජාලය සහ පරිගණක ජාලවල දත්ත ගමන් කරනකොට කුඩා කොටස් වලට පැකට්ටු බවට පත් කරලා යවන එකත් ඒකේ ශීර්ෂයට source address source IP address එකයි destination IP address එකයි ඇතුළත් කරන එක. එතකොට ඒ IP address වල තියෙනවනේ ආකෘතිය. ඒ ආකෘතිය පවත්වාගෙන ඉන්න එක මේ වගේ කාරණා ටිකක් තමයි පාලනය කරන්නේ IP මගින්. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් මගින්. එතකොට ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් වලට පුළුවන් කමක් නැහැ අනිවාර්යයෙන්ම දත්ත ගමනාන්තය දක්වා ගියාද කියලා කියන්නේ. පැකට්ටුව ප්‍රවාහනය සඳහා උපරිම ප්‍රයත්නය කියලා අපි කියන්නේ. බෙස්ට් එෆර්ට් ඩිලිවරි තමයි කරන්නේ. පුළුවන් තරම් try කරනවා යවන්න කියලා. ඒ වුණාට ගියාද කියන එක තහවුරු කරන්න එයාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පැකට්ටුවකට ගමනාන්තය දක්වා යාම අනිවාර්ය කරන්න තහවුරු කරන්න තවත් නියමාවලියක් අවශ්‍යතාවයක් තියෙනවා. හරිද? එතකොට ඒව තමයි අපි TCP කියලා එහෙම ඉගෙන ගන්න. Transmission Control Protocol කියලා එහෙම ඉගෙන ගන්න. මෙන්න මේ වගේ. ප්‍රවාහන නියමාවලි කියලා කියනවා ඒවට. ප්‍රවාහන නියමාවලි. එකක් තමයි Transmission Control Protocol. දැන් දත්ත ප්‍රභවයේ සිට ගමනාන්තය දක්වා ගියාද කියන එක තහවුරු කරන එක ඒකට අපි කියනවා විශ්වාසවන්ත බව. විශ්වසනීයව දත්තයක් යවනවා කියන එක. ඒ කියන්නේ ගියාද නැද්ද කියලා කියනවා. දැන් අපි ඉස්කෝලේ ගියාට පස්සේ දෙමව්පියෝ හොයාගන්න ඕන නම් අපි ඉස්කෝලේටම ගියාද කියලා යම් ක්‍රමයකින් අන්න ඒක තමයි විශ්වසනීයභාවය කියන්නේ. ආන් ඒ විදිහට ගියාද නැද්ද කියලා තහවුරු කරලම දැනගන්නවා. දත්ත පැකට්ටුවක්. එතකොට ඒ සඳහා ප්‍රවාහන ස්තරයේ නියමාවලියක් කියලා අපි කියනවා. මේ ප්‍රවාහන ස්තරය කියන වචනේ මම පැහැදිලි කරන්න ඉස්සරහට. මොකද්ද මේ ස්තරය කියන්නේ කියලා. එතකොට IP ට තනියෙන් බෑ කියලා අපි කිව්වා. දත්තයක් යවනකොට තහවුරු කරගෙන යන්න. යාම තහවුරු කරන්න. ඒ නිසා Transmission Control Protocol කියන එකේ උදව්වත් ඇතුව තමයි පැකට්ටුවක් හරියට නිශ්චිතවම ගියාද කියන එක තහවුරු කරගෙන ගමනාන්තය දක්වා ගමන් කරන්න. එතකොට මේ මෙතන මේ කියනවා අනුක්‍රමික පිළිදැන්වීම සහිතව දත්ත සම්ප්‍රේෂණය කරනවා කියලා. දත්ත සම්ප්‍රේෂණයේ විශ්වසනීයභාවය සුරකිනවා. එතකොට අවශ්‍ය විට දත්ත සම්ප්‍රේෂණය සිද්ධ නොවුණා කියලා හිතුනොත් නැවත සම්ප්‍රේෂණය කිරීමත් සිද්ධ කරනවා. ඒ කියන්නේ අපි පැකට් එකක් හදලා ගමනාන්තය දක්වා ගමන් කරනකොට මෙහෙන් යවන පැකට් එකක් ගියේ නෑ කියලා කිව්වොත් එහෙම ආපහු පණිවිඩයක් එනවා අපිට ආවේ නෑ කියලා. නැවත යවන්න වුණත් උත්සාහ කරන එක තමයි විශ්වසනීය බව රැකිනවා කියලා කියන්නේ. දැන් මේ යවන්නා සහ ලබන්නා අතර මේ සම්බන්ධතාවය හදාගන්න විශ්වසනීය සම්බන්ධතාවය හදාගන්න TCP වැඩ කරනවා මේ 3-way handshake කියලා. 3-way කියන්නේ තුන් දිශාවකට අත දීමේ ක්‍රියාවක් සිද්ධ වෙනවා. handshake එකක්. එතකොට සම්බන්ධතාවය ඇති කරගන්න තමයි මේ 3-way handshake එක කරන්නේ. බලමු අපි කොහොමද කරන්නේ කියලා. මම මේ කලිනුත් කියලා ඇති. ඉස්සෙල්ලාම යවනවා SYN එකක්. SYN කියන්නේ synchronization message. ඒකේ තියෙනවා sequence number කියලා දත්තයක්. මේ බලන්න sequence number 100 කියලා මෙතන තියෙන්නේ. ඊට පස්සේ
සර්වර් එක දැනගන්නවා දැන් සින්ක්‍රොනයිසේෂන් මෙසේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ. මේ සර්වර් එකනේ මේ පැත්තේ තියෙන්නේ. මේ පැත්තේ ක්ලයන්ට් කියලානේ මම දාලා තියෙන්නේ. අපි AB කියලා කම්පියුටර්ස් දෙකක් ගත්තත් මේ වැඩේම තමයි වෙන්නේ. එතකොට සීක්වන්ස් නම්බර් එක 100 ආපු හින්දා ආපහු එවනවා ඒ සින් එක ආවා කියලා මේ පැත්තට පණිවිඩයක්. සින් එක ආවා කියන එකට අපි කියනවා ඇක් සිනැක්. මේකට සිනැක් කියලා කියනවා. සින් එකක් ගියා සිනැක් එකක් ආවා. මේ තියෙන සිනැක් එක සිනැක්. සින්ක්‍රොනයිසේෂන් එක ආවා. ඇක්නොලෙජ්මන්ට්. ඔය ඇක්නොලෙජ්මන්ට් කියන වචනේ තමයි අපි පිළිදැන්වීම කියලා මේ ඉස්සලා කතා කරේ. ඇක්නොලෙජ්මන්ට් මැසේජ්. මේ ඇක්නොලෙජ් කියන එක වචනේ තමයි මේ පිළිදැන්වීම කියලා හඳුන්වන්නේ. පිළිදැන්වීම. පිළිතුරු දන්නවා පස්සට දන්වනවා. දැන් මේ සීක්වන්ස් නම්බර් එක 100 100 නිසා ඇක්නොලෙජ් එකේ 101 කියලා තමයි එවන්නේ. ඊට පස්සේ එයත් එවනවා සීක්වන්ස් නම්බර් එකක් 200යි. දැන් ක්ලයන්ට් දැනගන්නවා මේ පැත්තෙන් 101 කියන එක ආප නිසා 100 කියන එක ගියොත් තමයි 101 කියලා ඇක්නොලෙජ් වලට එන්නේ. ඊට පස්සේ ක්ලයන්ට් කියන්න ඕනේ අනිත් පැත්තට. දැන් මේ අපි හිතමු මෙයාට ක්ලයන්ට් නැතුව මම කම්පියුටර් A කම්පියුටර් B කියලා ගත්තා කියලා. ඒ කම්පියුටර් එක අනිත් පැත්තට කියන්න ඕනේ. ඔන්න ඔයා එවපු ලියුමත් ලැබුණා මට කියලා. ඒ කියන්නේ ඔයා එවපු පැකට් එකත් මට ලැබුණා. ඇක්නොලෙජ්මන්ට් එක සිනැක් එකත් මට ලැබුණා කියලා. එතකොට එයා යවනවා ඇක්නොලෙජ්මන්ට් එකක් 201 කියලා. එහෙම යවන්න හේතුව අපිට B ගෙන් A දක්වා ආවිල්ලා තියෙන සීක්වන්ස් නම්බර් එක 200 කියලා. සීක්වන්ස් නම්බර් එක මෙතන තියෙන්නේ 200යි. එහෙනම් 201 කියලා අහලා යවුවාම B දැනගන්නවා 200 ගිය හින්දා තමයි 201 ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයත් මෙහෙට ආපහු දත්තේ යවනකොට සීක්වන්ස් නම්බර් එක 101ක් එවනවා. 101 කියලා දාලා එවනවා. එතකොට ආපස්සට නැවත වාරයක් අහනවා නම් මේ පැත්තට පණිවිඩයක් එවනවා නම් සීක්වන්ස් නම්බර් එක 101 නිසා මේ පැත්තට එන පණිවිඩයේ ඇක්නොලෙජ්මන්ට් එක යන්න ඕනේ 102 කෝ කියලා අහලා. ඒ වගේම සීක්වන්ස් නම්බර් එකට ඇක්නොලෙජ් නම්බර් එකකුත් සීක්වන්ස් නම්බර් එකක් අලුතෙන් මෙයා 200 එක හරි එහෙම එකක් යවන්න ඕනේ මේ පැත්තට. ආන් මේ විදිහට තුන් දිශාවට තුන් වතාවක් මේ විදිහට අත දීමේ ක්‍රියාවලියක් කරලා තමයි පරිගණක දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්න. මේ විදිහට සම්බන්ධතාවය ගොඩනගාගෙන තමයි දත්ත සම්ප්‍රේෂණය ආරම්භ කරන්නේ. එතකොට සම්බන්ධතාවය හදාගෙන දත්ත යවනවා කියන එක අදහස තමයි මේ සීක්වන්ස් නම්බර් සහ ඇක්නොලෙජ් නම්බර්ස් වලින් බැරි වෙලාවත් මේ එක දත්තයක් ආපස්සට ආවේ නැත්නම් ටික වෙලාවක් ඉඳලා මේ යවන්නාට දත්තේ යවපු කෙනාට නැවත වාරයක් එවන්න පුළුවන් ඒ දත්තේ. ඒක තමයි අපි කියන්නේ මේ දත්ත සම්ප්‍රේෂණයේ විශ්වසනීය බව රකින්නවා කියලා. නැවත වාරයක් දත්ත දෝෂ අනාවරණය කරලා නැවත වාරයක් එකම දත්තය වුණත් යවන්න සූදානම් වෙලා ඉන්නේ සම්ප්‍රේෂකයා විසින්. ඒ දෝෂය කියලා කියන්නේ දත්තයක් ගියේ නැත්නම් ඒක හොයාගෙන නැවත වාරයක් යැවීම තමයි නිවැරදි කිරීම කියලා කියන්නේ. ඒතර පූර්ණ ද්විපද ලෙස දත්ත සම්ප්‍රේෂණය සිද්ධ කරනවා කියන්නේ දෙදිශාවටම එකවර දත්ත සම්ප්‍රේෂණය කරන්න TCP බැඳිලා ඉන්නවා කියන එක කියන්නේ. TCPත් එක්ක UDP සංසන්දනාත්මකව බැලුවොත් UDP වල මේ තියෙන UDP පැකට් එකක හෙඩර් එක. UDP වල ප්‍රභවය සහ ගමනාන්තය අතර සම්බන්ධතාවයක් හදාගන්නේ නැහැ. එතකොට විශ්වසනීය බවක් නැහැ. නැවත යැවීම අනිවාර්යෙන් සිද්ධ කරන්නේ නැහැ. තහවුරු කරන්නේ නැහැ. දත්ත සම්ප්‍රේෂණය තහවුරු නොකරන සමහර අවස්ථා තියෙනවා. දැන් මේ මල්ටිමීඩියා ස්ට්‍රීමින් කියලා කියන්නේ අපි දැන් ටීවී බලනකොට වීඩියෝ එකක් වගේ දෙයක් ඔන්ලයින් එවනකොට සෑම පැකට්ටුවක්ම පැමිණීම අනිවාර්යයි කියලා ඒ විදිහට අපි දන්නවන්නේ නැහැ. ඒ නිසා පැකට්ටු දෙකක් යම්කිසි පරිගණක දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය සිද්ධ නොවුනොත් කමක් නැත්නම් ඒ කියන්නේ යම් පැකට්ටු ප්‍රමාණයක් නොගියට කමක් නැත්නම් දැන් අපි හිතමු වීඩියෝ එකක් බලාගෙන යනකොට පරිගණක දෙකක් අතර
එක කම්පියුටර් එකක ඉඳලා තවත් කම්පියුටර් එකකට දත්ත ධාරාවක් එවනවා. ඒකෙන් එන දත්ත ටික ඔක්කොම B පරිගණකයේ වීඩියෝ එකක් බවට පරිවර්තනය කරලා පෙන්නනවා. ඒකනේ අපි කියන්නේ මල්ටිමීඩියා ස්ට්‍රීමින් කියලා. ක්‍රිකට් මැච් එකක් බලනවා කියන්නේ. යම්කිසි දත්තයක් ආවේ නැත්නම් එතන සිද්ධ වෙන්නේ ඒ කොටස පොඩ්ඩක් අපැහැදිලි වෙයි. දැන් Zoom meeting එක වුණත් මගේ වීඩියෝ එක හරියට ඇහුන්නේ නැත්නම් data ටික හරියට ආවේ නැත්නම් පොඩ්ඩක් අපැහැදිලි වෙනවා. ඇහෙන්නේ නැති වෙනවා. කටහඬ රොබොටික් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේ වෙනවා කියන්නේ UDP වලින් තමයි මේක දත්ත සම්ප්‍රේෂණය සිද්ධ කරන්නේ. ඒ වුණාට TCP වලින් කරන්න ඕනේ සමහර අවස්ථා තියෙනවා. ඒ තමයි software එකක් download කරනවා නම් සෑම පැකට්ටුවක්ම පැමිණෙන්න ඕනේ මුළු software එකම අපි server එකකින් ලබා ගන්නකොට සම්පූර්ණ සියලු පැකට් ටික ආවේ නැත්නම් අපිට software එක පාවිච්චි කරන්න බෑ. ඒ වගේ අවස්ථාවල TCP තමයි පාවිච්චි කරන්නේ. දැන් video streaming voice over internet protocol කියන්නේ Skype වගේ application එකක් හරහා දැන් මේ Zoom meeting එකකදී වුණත් voice එක යනවා පැකට් බවට පත් කරලා ඔයාගේ කම්පියුටරේ තමයි destination මගේ කම්පියුටරේ තමයි source කියලා කියන්නේ. මගෙන් ඔයාට එන දත්ත පැකට්ටු විදිහට ඇවිල්ලා ඔයාගේ කම්පියුටරේට තියෙන වගකීම තමයි මේ පැකට්ටු ටික නැවත වාරයක් එකතු කරලා මගේ කටහඬ ඔයාට හදලා දෙන එක. එතකොට තමයි මේ පාඩම සම්පූර්ණ වෙන්නේ. ඒ විදිහේ වැඩක් යනවා voice over internet protocol මේ කෝල් එකේදී. ඒ වගේම මල්ටිමීඩියා ස්ට්‍රීමින් එකකුත් මෙතනදී වෙනවා. මගේ ස්ක්‍රීන් එක ඔයාට ෂෙයා වෙලායි තියෙන්නේ. මේ දත්ත පැකට්ටු පැමිණීම අනිවාර්ය නැත්නම් UDP වලින් තමයි යවන්න තියෙන්නේ. එතකොට TCP සහ UDP සංසන්දනාත්මකව මෙතන බලන්න headers බලුවොත් TCP සහ UDP කියන ප්‍රොටෝකෝල් දෙක නියමාවලි දෙකෙත් headers දෙක සංසන්දනාත්මකව බලන UDP ටිකක් කුඩාවට පේන්නේ අපිට මෙතන. ඒ තරම් දත්ත ප්‍රමාණයක් නැහැ. හැබැයි TCP වල දත්ත ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ විශ්වසනීය බව ඇති කරන්න අවශ්‍ය කරන මේ acknowledge number එක sequence number එක එහෙම එවන්න පවා වෙනම බයිට් එක ප්‍රමාණය ධාරිතාවනේ බිටු 32ක් වෙන් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් source port එකයි destination port එකයි UDP වලක් තියෙනවා. header checksum එක UDP වලක් තියෙනවා පේනවා අපිට. සම්පූර්ණ මේ UDP මේ datagram එකේ දිග length එක දාලා තියෙනවා. ඒ වගේ දත්ත විශාල ප්‍රමාණයක්. එතකොට මේ header checksum එක මේකේ තියෙන options තියෙනවා. data offset කියලා එකක් තියෙනවා. window size කියලා එකක් තියෙනවා. කොච්චර දත්ත ධාරිතාවය මේ කොච්චරයිද කියලා කියන එක සම්බන්ධයෙන් මේ තියෙන කොටසක්. දැන් අපිට උසස් පෙළ මට්ටමේදී මේවා දැක්කට බය වෙන්න එපා. උසස් පෙළ මට්ටමේ අපි දැනගන්න ඕනේ මේ TCP විශ්වසනීය UDP විශ්වසනීය නොවේ කියන කාරණේ ගැන විතරයි. TCP header එකවත් UDP header එකවත් එහෙමත් නැත්නම් IP header එක මම ඉස්සෙල්ලා පෙන්නපු ඒවා කිසිවක් අභ්‍යන්තරයේ තියෙන්නේ මොනවද දත්ත කියන එක සියල්ල පාඩම් කරලා තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට ඒක උපාධියක් වගේ ඔබ කරනකොට ICT වලින් ඔයාලට පුළුවන් ඒවා පාඩම් කරන්න. ඒ ඇරෙන්න TCP සහ UDP ගැන headers පාඩම් කිරීමක් අවශ්‍ය කරන්නේ. TCP විශ්වසනීය බව ඇති කරන්නේ මේ 3-way handshake වලින් කියන එක. දැනගෙන හිටියාම ඇති. දැන් මෙතන මේ TCP වල තියෙනවා අනුක්‍රමික පිළිදැන්වීමක්. අනුක්‍රමිකයි කියන්නේ අනුපිළිවෙලින්. අනුපිළිවෙල දන්නවනවා. අනුක්‍රමික අංකයක් ඒවල තමයි ආවද නැද්ද කියලා දන්නවනේ. අපි ඒක ඉස්සෙල්ලා දැක්කා. දැන් මෙහි sequence number 100 කියලා යවුවට පස්සේ තමයි පිළිතුරු වශයෙන් ලැබුණේ 101 කෝ කියලා අහලා. එතකොට 100 ගියේ හින්දා තමයි 101 අහන්නේ. ඒ වගේ මෙයා එවනවා මම 200 ඔයාට එවනවා. 200 ආපු හින්දා තමයි මෙයා acknowledgement එක 201 කෝ කියලා අහලා යවන්නේ. ඒ වගේම මට ඊළඟට අවශ්‍ය කරන්නේ 101යි කියලා ආදී වශයෙන් sequence number මේ යවන පැකට් එකේ ඊළඟට අවශ්‍ය කරන්නේ 201යි මම දැන් එවන්නේ 101යි කියන එක තමයි sequence number එකෙන් කියන්නේ. හොඳට බලන්නකො මේ sequence number එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. මෙන්න sequence number 100යි. මෙහෙට යන පැකට් එකේ sequence number එක 100යි. ඊට පස්සේ ආපස්සට එන පැකට් එකේ sequence number එක එයාගෙන් හදාගන්න number එක ඒක 200යි. ඒක වෙනම අංකයක්.
මොකද B ගෙන් A ට යන එකනේ. නැවත වාරයක් ඒකෙන් B ට යන දත් එක සීක්වන්ස් නම්බර් එක තියෙන්න ඕනේ 101. එතකොට 100 ඉස්සෙල්ලා ගියා දැන් 101 යවන්නේ. ඊළඟට ආයෙත් සැරයක් දත්තයක් යවනවා නම් 102 තමයි මේ පැත්තට යන්න ඕනේ. 102 මේ පැත්තට ගමන් කරන්න ඕනේ. ආපස්සට B ගෙන් A ට පණිවිඩයක් යවනවා නම් එවන්න ඕනේ සීක්වන්ස් නම්බර් මෙයා එව්වේ 200 දැන් 201 තමයි යවන්න ඕනේ. සීක්වන්ස් නම්බර් යවනවා නම් සීක්වන්ස් නම්බර් එක අන්නේ ආදී වශයෙන් වෙනස් වෙනවා. සීක්වන්ස් නම්බර් මෙතන අපි 102 යවුවොත් මේ පැත්තට ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙන්නේ 200 දැන් 201 එවන්න ඕනේ. එතකොට සීක්වන්ස් නම්බර් එක ඇති කරන්නේ යවන්නා විසින්. යවන්නා විසින් තමයි මේ සීක්වන්ස් නම්බර් කියන අංකය ලබා දීලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ 3 way handshake භාවිතයෙන් දත්තය තුන්දෙනා අතර සම්බන්ධතාවය හදාගන්න. දැන් අපි software එකක් download කරනවා නම් යම්කිසි පරිගණකයක ඉඳලා server එක කියලා කියමු අපි. server එකේ ඉඳලා software එකක් download කරනවා නම් මෙන්න server එක මෙන්න අපේ client computer එකේ. එතකොට අපි මේ වගේ server එකයි client එකයි අතර සීමාව මේ විදිහට දාගන්නවා. දාගෙන මම මේ පැත්තට අඳිනවා 3 way handshake වලින් ඒ ආකාරයෙන් sequence number එක සමානයි 50යි කියලා දාමුකෝ. එහෙම වුණොත් sequence number එක 50යි නම් server එකෙන් අපිට පණිවිඩයක් හම්බ වෙන්න ඕනේ. Synac එකේදී sequence number එක ආවා කියලා 50 වෙනි පැකට් එක ආවා කියලා acknowledgement එක එවන්න ඕනේ. එහෙනම් 51 එවන්න කියන පණිවිඩය. ඊට පස්සේ අපි ආපස්සට දත්තයක් යවනකොට ඔන්න 51 එවනවා. දැන් මෙතන තියෙන්න ඕනේ sequence number 51යි. එහෙමනම් අපිට තේරෙන්න ඕනේ දැන් යම්කිසි පැකට්ටුවක් යවනකොට මේ තියෙන්නේ client computer එක කියලා අපි හිතමු. මේ තියෙන්නේ server කියලා අපි හිතමු. client ගෙන් server එකට දත්තයක් යනකොට sequence ඒ දත්ත පැකට්ටුවේ sequence number යම්කිසි අනුක්‍රමික අංකයක් යවනවා. 50 වෙනි පැකට් එක තමයි මම ඔයාලට එවන්නේ. server එකෙන් අපිට පණිවිඩයක් එනවා 51 වෙනිය එවන්න. එතකොට අපි දන්නවා 51 වෙනිය server එක අහන්නේ ඇයි? 51 වෙනිය server එක මගින් අහන්නේ අපිට පුළුවන් මේ ඒ කියන්නේ server එකට 50 ගිහිල්ලා තියෙනවා. 50 ගියේ හින්දා තමයි 51 අහන්නේ. ඊට පස්සේ අපි 51 වෙනිය යවුවට පස්සේ server එක මගින් නැවත වාරයක් දත්ත ප්‍රවාහයක් අපිට එවන්න පුළුවන්. අපි ඒක window size එක කියලා කියනවා. මේ විදිහට data packet 3ක් විතර එවනවා වෙන්න පුළුවන්. stream එකක් විදිහට. window size එක කොච්චර ප්‍රමාණයක් එකවර එවනවද කියන එක තීරණය කරන්නේ අපි ඉස්සෙල්ලා අර window size එක ගැන window size කියන වචනේ දැක්කනේ නේද? maximum transmission data unit එක ඒක තීරණය කරනවා කියලා. මෙන්න මෙතන IP header එක බලමු අපි. IP header එකේ මුලින්ම තිබුණු මෙන්න මේ IP header එකේ. දැන් එතකොට IP පැකට්ටුව හදලා තියෙන්නේ මේ TCP header එකට අමතරව තවත් header එකක් දාලා.
මේ තියෙන්නේ TCP එකෙත් header එකක්. මේ TCP header එකේ ඔයාලට පේනවා මෙතන sequence number එක එහෙම තියෙනවා. acknowledgement number එක දාන්න අංකයක් දාන්න ඉඩක් bit 32ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම window එක මොකක්ද කියලා එහෙම data වගේක් එවන්න මෙතන තියෙනවා. ඒ කියන්නේ මෙතන පැකට්ස් කීයක් එක සැරේ එවනවද කියන එක තමයි window size කියලා එතනින් අදහස් කරන්නේ. ඉස්සෙල්ලා කරන්න ඕනේ සම්බන්ධතාවය හදාගන්න එක. සර්වර් සහ ක්ලයන්ට් අතර මේ විදිහට 3 way handshake කරලා සම්බන්ධතාවය හදා ගන්නවා. ඊට පස්සේ සර්වර් එකෙන් අපිට ඕන පැකට්ස් වගේක් එවනවා. අන්න ඒ විදිහට තමයි මේ සම්බන්ධතාවය හදාගෙන දත්ත සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන්නේ. TCP තියෙන්නේ විශ්වසනීය සම්ප්‍රේෂණය සඳහා. ඒ හින්දා තමයි 3 way handshake කියන එක සිද්ධ කරන්නේ කියන එක දැනගන්න ඕනේ.